මම විශ්වාස කරනවා ඔබ මේ උදෑසන දෙවියන් වහන්සේගේ අභියස ප්‍රීතියෙන් ඇති කියලා. ඔබ කිනේ ස්වාමීන් වහන්සේගේ අභියස ප්‍රීතියෙන් ඉන්නවද මේ උදෑසන කාලේ? හලෙලූයා. ප්‍රීතිය මොනවද තියෙන්න ඕනේ? සිනහව. එහෙනම් සිනහ වෙලා කියන අද ප්‍රීතිමත් දවසක්. හලෙලූයා. කියන්නේ යේසුස් වහන්සේ යහපත් කියලා. උදත් ප්‍රසන්නාද දෙමු දෙවියන් වහන්සේට. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. හලෙලූයා, හලෙලූයා, හලෙලූයා. දෙවියන් වහන්සේ යහපත්. ස්වාමීන් වහන්සේ යහපත්. සුදාත්ම වහන්සේ යහපත්. හලෙලූයා. 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 කිදෙන කැම දෙවියන් වහන්සේගේ මේ දැස්න කාලේ බලවත් දේවල් අත්දකින්න. යලුත් වර්ෂයට යන්න යනවා. දෙවියන් වහන්සේ බලවත් දේවල් කරන්නට යනවා ඔබේ ජීවිතේ. හලෙලූයා. මට මේ නතරට හොඳ තෑග්ගක් දානර්ග තෑග්ගක් හම්බුණා. ඒ තමයි මගේ දෙවෙනි පුතා ඉපදුණා ස්වාමීන් වහන්සේ සභාවට ඉතින් මම කියනවා. ඒ නිසා දෙවියන් වහන්සේ ගැන ස්තුති කරනවා. හලෙලූයා. ඉතින් අද දෙවෙනි දරුවත් ඉන්නවා. හැබැයි කාලයක් දරුවන් නැතුව අවුරුදු කීපයක් සිටියා. වෛද්‍යවරු ළඟට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ යම් පරීක්ෂණ වලින් යම් අඩුපාඩුකම් තිබිලා තියෙනවා. නමුත් ස්වාමීන් වහන්සේ සියල්ල වෙනස් කරලා දැනස ආශිර්වාද කරලා දෙනවා. හලෙලූයා. කියන්නේ යේසුස් වහන්සේ යහපත්. ඉතින් ස්නේහවන්තයෝ අද දවසේ මම ඔබට කතා කරන්නේ දෙවියන් වහන්සේගෙන් ඔබගේ යාච්ඡාවට පිළිතුරු ලබන ආකාරය ගැන. ඔබ දන්නවද ස්නේහවන්තය අද දෙවියන් වහන්සේ වෙනස් වෙන්නේ නැහැ. උන්වහන්සේ අදත් ඔබේ යාච්ඡාවට පිළිතුරු දෙනවා. ඔබේ ප්‍රශ්නේ කොච්චර ලොකු වුණත් ඒක දෙවියන් වහන්සේ ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි අද වෙලා තිබෙන්නේ මිනිස්සුන් දන්නේ නැහැ කොහොමද දෙවියන් වහන්සේගෙන් මේ දේවල් අත්දකින්නේ කියලා. ස්නේහවන්තය දෙවියන් වහන්සේ අනිවාර්යෙන් ඔබගේ ආශාව ඔබගේ ඉල්ලීම දෙවියන් වහන්සේ තුල නම් ඒක දෙවියන් වහන්සේ ඒකාන්තයෙන්ම ඔබේ ජීවිතය තුල ඒක ලැබෙන්න සලස්වනවා. හලෙලූයා. ස්නේහවන්තය දෙවියන් වහන්සේගේ වචනේ කියනවා යාකෝබ පොතේ 4 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ කියනවා ස්නේහවන්තය පළවෙනි පදේ ඉඳලා අපි කියවොත් එහෙම 3 වෙනි පදේ වෙනකම් නුඹලා අතරේ යුද්ධ දබරත් කොහින්ද? ඒවා පැමිණෙන්නේ නුඹලාගේ අවයවයන් තුල යුද්ධ කරන නුඹලාගේ තෘෂ්ණාවලින් නොවේද? නුඹලා අසවන්න නොය, නොවත් නොලබෙන්න නොය. නුඹලා නමුත් ලබා ගන්න බැරි වන්නේය. නුඹලා දබරද යුද්ධද කරන්න ඕයි. නුඹලා නොඉල්ලන බැවින් නුඹලා ලැබෙන්නේ නැතුව. ස්නේහවන්තය මනුෂ්‍යයන් ලැබෙන්නේ නැත්තේ මනුෂ්‍යයා ඉල්ලන්නේ නැහැලු. ඒකළු හේතුව. ඒ වගේ මනුෂ්‍යයා ඉල්ලන්නේ නැතුව නොඑක ආකාර ඊර්ෂ්‍යාවල් නොඑක ආකාර මේ ලෝකයේ ක්‍රම වලින් තමයි දේවල් ලබා ගන්න යන්නේ. ඒ නිසා ලැබෙන්නේ නැත්තේ ස්නේහවන්තය. බදන්න දැන් උදාහරණයක් ඇරෙන්න සමහර අවස්ථාවලදී මනුෂ්‍යයන් යම් දේවල් ලබා ගන්නේ ඔෆිස් එක වෙන්න පුළුවන්. සමහරවිට පෙස්සන් ගහලා සමහර තව කෙනෙක් ගැන වැරදි දේවල් කියලා එයාව කොහොම හරි බලන් ඉන්නවා පල්ලෙහාට දාන්න. දැන් ඔබ දන්නවනේ අපේ ලංකාව වගේ රටක නායකත්වයට පත් වෙද්දී අනිත් පක්ෂ විවේචනය කරන්න ඕනේ. අනිත් පක්ෂ වලට බයින්න ඕනේ. අනිත් පක්ෂ වල වැරදි පෙන්වන්න ඕනේ. හැම පක්ෂයකින් මේක කරනවානේ. ඉතින් එහෙම තමයි ඊළඟ තැන බලන්න ගන්න උත්සාහ කරන්නේ. ස්නේහවන්තය. ඒතකොට මෙතන ඒක කියන්නේ උඹලට ලැබෙන්නේ නැත්තේ මේ දේවල් කර ඉන්නේ. නමුත් ඉල්ලන්න ඕනේ කියලා කියනවා. ඉල්ලනවා නම් ලැබෙනවා. හලෙලූයා. නමුත් මේ ඉල්ලන ක්‍රමේ වැරදක් තිබෙනවා ස්නේහවන්තය. අද ලැබෙන්නේ නැත්තේ මේ ඉල්ලන ක්‍රමේ වරදක් තිබෙනවා කියලා කියනවා. මොකක්ද දන්නවද? නුඹලා ඉල්ලන නමුත් නුඹලාගේ තෘෂ්ණා ගැන වියදම් කරන පිණිස වැරදි ලෙස ඉල්ලන බැවින් ලැබෙන්නේ නැහැ කියලා කියනවා ස්නේහවන්තය. බුදන්න මිනිස්සයා ඉල්ලන්නේ ඉල්ලුවට වැරදි ලෙසලු. දැන් අපි දෙවියන් වහන්සේ අපි වෙන ආගමේ පසුබිමක් තුලින් එන්නේ ස්නේහවන්තය. දැන් ඔබ දන්නවා මිනිස්සු නොඑක ආකාරයේ ආගමික ස්ථාන වලට ගමන් කරනවා. සමහර අය ස්නේහවන්තය දැන් සමහර අය ආගමික ස්ථාන වලට ගිහිලා තමාගේ ව්‍යාපාරය දියුණු කරන්න කියලා කියනවා. සමහර එයාගේ ව්‍යාපාරය බලපුවාම මොකක්ද දන්නවද? මිනි පෙට්ටි සාප්පුවක්. මිනි පෙට්ටි සාප්පුව දියුණු කරන්න මොනවද වෙන්න ඕනේ? ඔබට තේරෙනවද? දැන් මම කල්පනා කරන හදිස්සියේ මේක කෙනෙක් අපේ පල්ලියට ආවා. මට කිව්වා එන්න කියලා එතනට යාචා කරන්න.
මම කොහොමද ඒකට යාචනා කරන්න කියලා. කියන්නේ යේසුස් වහන්සේ යහපත්. දැන් මම කියනවා ස්වාමිනී මේ ව්‍යාපාරය දියුණු කරන්න. මම මොනවද කියන්නේ නොකිය. එහෙනම් මිනිස්සු මැරෙන්න ඕනේ මේක දියුණු වෙන්න. සෙනෙහවන්තය. ඔබ දන්නවනේ මිනිස්සු සමහර වෙලාවට ගිහිල්ලා මේ ඉන්නේ ගිහිල්ලා එතන කියනවා මගේ ව්‍යාපාරය දියුණු කරන්න. පළතුරු වට්ටියක් දීලා හරි. එහෙම නැත්නම් ලොකු සමහර අය ලොකු සල්ලි දෙනවා. සෑහෙන ලොකු මුදල් ඒ කියන්නේ ඒ වලට දානවා. දාලා කියනවා මගේ ව්‍යාපාරය දියුණු කරන්න. බලද්දි මෙයා මොනවද දන්නව කරන්නේ බා එකක්. මෙයා මත්පැන් කුන්නේ කරන්නේ. සෙනෙහව දැන් ඉල්ලන්නේ වැරදි ලෙස. සමහරට මිනිස්සුගේ ජීවිතේ ඉල්ලීම් සෙනෙහවන්තය වැරදි. අපි අර ආගම පසුමින් ඇවිල්ලා අපි හිතන්නේ අපේ දෙවියන් වහන්සේ අපි ඉල්ලන හැම දෙයකට උන්වහන්සේ බැඳිලා ඉන්න අපට උත්තර දෙන්න කියලා. නමුත් බයිබලයේ කියනවා නුඹලා ඉල්ලන්නේ වැරදි ලෙස. නුඹලාගේ තෘෂ්ණාවලු දේශා. සෙනෙහවන්තය. ඒ නිසා ලැබෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ දෙන්නේ නැත්තේ ඒ ඉල්ලන ක්‍රමයේ වැරද්දක් තිබෙන නිසා. ඇත්තටම සෙනෙහවන්තය ඔබගේ අවශ්‍යතාවයන් ස්වාමින් වහන්සේ දන්නෝ. හලෙලූයා. හලෙලූයා. බයිබලයේ ඔබ කිව්වොත් එම සෙනෙහවන්තය සුදු මතේ පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදය. ඒකේ කියනවා ඔබ ඉල්ලන් ඉස්සලා දෙවියන් වහන්සේ දන්නවා ඔබට ඕනේ මොනවද කියලා. හලෙලූයා. හලෙලූයා. බයිබලයේ කියනවා එබැවින් උන්ට සමාන නොවෙලා. මක් නිසා නුඹලාගේ පියාණන් වහන්සේ නුඹලා ඉල්ලන්ට පළමුවෙන් නුඹලාට ඌමනා දේ කුමක්දයි උන්වහන්සේ දන්නාසේක. ඔබට අවශ්‍ය දේ උන්වහන්සේ දන්නවා. මේ උදෑසන කාලේ සෙනෙහවන්තය ඔබගේ අවශ්‍යතාවය උන්වහන්සේ දන්නවා. එක්තරා මිනිහෙක් උන්වහන්සේ වෙතට ආවා. ඔහුගේ නම සකියුස්. ඔහු ගහට ගහකට නැග යේසුස් වහන්සේ දකින්න. ගහ යටින් ඇද්දි යේසුස් වහන්සේගේ නම කියලා කතා කළා. ඒකේ මොනවද පැහැදිලි වෙන්නේ? උන්වහන්සේ සියල්ල දන්නවා කියන එක. හලෙලූයා. බයිබලයේ කියන උන්වහන්සේ බැටළු එඬේරා කියලා. සෙනෙහවන්තය. එඬේරා දන්නවා බැටළුන්ට අවශ්‍ය මොනවද කියලා. ස්වාමීන් වහන්සේ දන්නවා. උන්වහන්සේ කියන මාගේ බැටළුම නම් වලින් අඳුරනවා. ඒ කියන්නේ සෙනෙහවත් එක කෙනාට එක එක නම. ඒ නම් වලින් මම අඳුරනවා. ඒකේ අදහස් ගන්න අපේ ජීවිතේ හැම ඩීටේල් එකක් හැම දෙයක්ම උන්වහන්සේ දන්නවා. ඒව ගැන කියන්න ඕනේ. මට මේක උනහම ලොකු කියන්නේ සෙනෙහවන්තය ලොකු ශක්තියක් ආවා. මොකද මම සමහරවිට කල්පනා කරනවා මේවා කොහොමද මගේ දේවල් මගේ මේ මම බලාපොරොත්තු වෙන දේවල් කොහොමද හරියටම කියන්නේ කියලා. දැන් මේකෙන් දැනගත්තාම මම තේරුම් ගත්තා මම කියන්න ඕනේ නෑ මොකද දෙවියන් වහන්සේ දන්නවා. හලෙලූයා. දැන් යාචනා කරන්න කියලා කිව්වම ඉල්ලන්න කියලා කිව්වම සෙනෙහවන්තය ඒ දෙවියන් වහන්සේගේ තුල ක්‍රමයක් තියෙනවා මේ අපේ ජීවිතේ දේවල් ඉල්ලන. ඒකයි අපි තේරුම් ගන්නට ඕන. හලෙලූයා. දැන් අපි ඉල්ලන්නේ ලෝකයේ ක්‍රමයට. අපේ යාළුවෙක්ගෙන් ඉල්ලනවා වගේ, අපේ රැකියා කරන ස්ථානයේ බොස්කින් ඉල්ලනවා වගේ, සෙනෙහවන්ත අම්මගේ තාත්තගෙන් ඉල්ලනවා වගේ තමයි අපි ඉල්ලන්නේ. එතන තමයි අපිට වැරද්ද වෙලා තියෙන්නේ සෙනෙහවන්තේ. බුදුන් අපි තේරුම් ගන්න ඕනේ අපි දෙවියන් වහන්සේ කොයි වගේද කියලා. උන්වහන්සේ ආත්මයක්, උන්වහන්සේ ආත්මිකයි. හලෙලූයා. උන්වහන්සේ ආත්මිකයි. උන්වහන්සේ මේ ලෝකෙන් නෙමෙයි. උන්වහන්සේ ලෞකික නෑ සෙනෙහවන්තය. උන්වහන්සේ ආත්මිකයි. හලෙලූයා. නිසා ඒ කිනාගෙන් ඒ විදිහට ඉල්ලන්න අවශ්‍ය. කියන්නේ යේසුස් වහන්සේ යහපත් කියලා. හලෙලූයා. මොකද සෙනෙහවන්තය උන්වහන්සේ ලෞකික දැන් දරුවෙක් ගිහිල්ලා වැරදි දෙයක් කියලාම අම්මා කෙනෙක්ගෙන් තාත්තා කෙනෙක්ගෙන් අම්මා තාත්තා දෙන්නේ නැහැ. තොර සෙනෙහවන්තය දෙවියන් වහන්සේගේ සූමේ ආත්මික ස්වභාවය. ඒ කියන්නේ නොඑක ආකාරයේ දේවල් තිබෙනවා මේ ලෝකේ දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ගැලපෙන්නේ නැති. ඒ වලට උන්වහන්සේ ඒවා දෙන්න උන්වහන්සේ බැඳිලත් නැහැ. ඒවා දෙන්නෙත් නැහැ. හැබැයි ඔබගේ ජීවිතේ අනිත් අවශ්‍යතාවයන් ඔබේ පෞද්ගලික ජීවිතේ වෙන්න පුළුවන්, ඔබගේ දරුවෙක් වෙන්න පුළුවන්, ඔබගේ ආර්ථිකය වෙන්න පුළුවන්, ඔබේ රැකියාව තුල වෙන්න පුළුවන්. මේ තුල දේවල් වලට උන්වහන්සේ ආශිර්වාද කරන්නේ කැමති. හලෙලූයා. කියන්නේ යේසුස් ඔබ සුව කරන්න කැමති උන්වහන්සේ. සෙනෙහවන්තය. හැබැයි ඔබ දන්නවද උන්වහන්සේ ක්‍රමය මොකද්ද කියලා? උන්වහන්සේ කිව්වා මතේ 6 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදේ. ඔය 9 වෙනි පදේ කියනවා මෙසේ යාචනා කරන්න. ස්වර්ගයේ වැඩසින අපගේ පියාණන් ඔබගේ නාමයට ගෞරවය වේවා. කියන්නේ පළවෙනි කාරණේ සෙනෙහවන්තය. දෙවියන් වහන්සේට මහිමය. කියන්නේ අපේ ජීවිතේ අපි යාචනා කළා තිබෙනවද මම දෙවියන් වහන්සේට මහිමය දෙන කෙනෙක් වෙන්න ඕනේ කියලා. හලෙලූයා. කියන්නේ මගේ ජීවිතයෙන් ගෞරවය ලබන්න ඕනේ දෙවියන් වහන්සේ කියලා. අපි යාචනා කළා තිබෙනවද එහෙම සෙනෙහවන්තය?
අපි ආචා කරන්න පුළුවන් අපේ අවශ්‍යතාවයන් අපේ ස්වාම පුරුෂයව වෙනස් කරලා දෙන්න කියලා. අපේ මේ ආචාවල අපි කියන විදිහටම දෙවියන් වහන්සේ අහන්න නැති නිසා හොඳයි. නැත්තම් උදේ කල්සම ෂර්ට් එකක් ඇඳගෙන ඔෆිස් යන ස්වාම පුරුෂයා හවස එනවා ගවුමක් ඇඳගෙන වෙනස් කරලා දෙන්න කිව්වොත්. කියන්නේ යේසුස් වහන්සේ ආපා. හරිද? ඒ නිසා සෙනෙහවන්ත සහෝදර සහෝදරිය දෙවියන් වහන්සේ අපි කියන දේවල් තේරුම් ගන්න ඉඳ හොඳයි. හාලෙලූයා. සෙනෙහවන්ත බයිබලයේ කියනවා මොනවද? ඔබගේ නාමයට ගෞරවය වේවා. අපි ජීවිතේ කී දෙනෙක් කැමතිද මුදෑස්වන කාලේ ඔබගේ ජීවිතෙන් දෙවියන් වහන්සේ මහිමයටපත් වෙනවට? යාචාව කියලා කියන්නේ ඇතුලේ තියෙන ගැඹුරු ආකල්පය. ඒකට කියනවා හරි ගැඹුරු ආසාව. සෙනෙහවන්තේ ඩිසයර් එක. ස්වාමීන් වහන්සේ මහිමය ලබන්න ඕනේ මගේ ජීවිතේ. ඊළඟට කියනවා සෙනෙහවන්තය මොකක්ද දන්නවද? ඔබගේ රාජ්‍යවල ඔබගේ කැමැත්ත ස්වර්ගයේ වගේම පොළොවේත් කරන්න ස්වාමීනි. සෙනෙහවන්තය ඔබ කී දෙනෙක් යාචා කරනවා දෙවියන් වහන්සේගේ රාජ්‍ය උදෙසා? හalleluya. කී දෙනෙක් යාචා කරන මේ සුභාරංචිය පැතල වෙන්න ඕනේ ස්වාමීනි. මිනිස්සු ඔබ වහන්සේව අඳුන ගන්න ඕනේ. සෙනෙහවන්තය තව මේ දෙවියන් වහන්සේ නොදන්නා ආය දේව රාජ්‍යයට ඇතුල් වෙන්න ඕනේ. මිනිස්සු ගැලවීම ලබන්න ඕනේ. ඔබගේ අසල්වාසයේ ගැලවීම ලබන්න ඕනේ. ඔබගේ රාජ්‍යය ඒ කියන්නේ සුවභාවය ඒ ධර්මිෂ්ඨකම මා තුල බලවත් ලෙස ඔබගේ රාජ්‍ය තිබෙනවා ඒ ධර්මිෂ්ඨකම ප්‍රීතිය මා තුල පිරියන්ට ඕනේ. හalleluya. සෙනෙහවන්ත ඔබගේ කැමැත්ත කී දෙනෙක් යාචා කරන මට ඕනේ ඔබේ කැමැත්ත ස්වාමිනී දැනගන්න හැම දවසකම මගේ ජීවිතය තුල මම අද මේ ගමන් කරන ආකාරය ඔබේ කැමැත්තද? මේක තමයි සෙනෙහවන්ත. ඒ කියන්නේ යාචා කරන්න මදි. දැන් අපගේ දෙවියන් වහන්සේ මහිමයටපත් කරන ස්වාමිනී ඔබගේ නාමයේ මහිමයටපත් වේවා. ඔබගේ නාමයේ මහිමයටපත් වේවා. ඔබගේ නාමයේ මහිමයටපත් වේවා. අපි කියනවා සෙනෙහවන්ත. නමුත් අපි කරන වැඩ ඔක්කොම උන්වහන්සේගේ නාමයේ මහිමයටපත් වෙනවද? අපි කියනවා ස්වාමීන් ඔබගේ රාජ්‍යවන් අපි උන්වහන්සේගේ රාජ්‍ය උදෙසා කිසිම දෙයක් කරන්නේ නැහැ. සෙනෙහවන්තය. එතකොට අපි උන්වහන්සේගේ රාජ්‍ය ගැන යාචා කරන අය වෙනවද හරියට? අපි කියන ඔබේ කැමැත්ත ස්වර්ගයේ මේ පොළොවේදී කරනු ලැබේවා. නමුත් අපි දුවන්නේ හැම වෙලේම අපේ කැමැත්ත පස්සෙමයි. සෙනෙහවන්තය. යාචාව මේ වගේ. මේකයි දෙවියන් වහන්සේට අවශ්‍ය. ඔබගේ අවශ්‍යතාවයන් දිහා බලන්න නෙමෙයි. ඒකයි කියන්නේ ඔබගේ අවශ්‍යතාවය උන්වහන්සේ දන්නවා. හalleluya. සෙනෙහවන්තය පොඩ්ඩක් කල්පනා කරන්න. උදේ අපි මේ මවගේ ගර්භයට එද්දී අපේ අවශ්‍යතාවය කවුද සැලසුම් කරලා තිබුණේ? අපේ අවශ්‍යතාවයක් තිබුණා දරුවෙක් ගර්භයක් තුල හැදෙද්දී. ඒ දරුවට අවශ්‍ය කරන ඔක්සිජන් සහය පෝෂණය කවුද ඒව සැලසුම් කළේ? මේ දරුවට මේ ආකාරයට පෝෂණය හම්බෙන්න ඕනේ. මේ දරුවට මේ ආකාරයට මේ රැකවරණය හම්බෙන්න ඕනේ. දරුවට ඔක්සිජන් හම්බෙන්න ඕනේ කියලා කවුද සැලසුම් කළේ? මේ ලෝකයේ සෙනෙහවන්තය දරුවෙක් එළිය දකිද්දී සෙනෙහවන්ත අම්මගේ ලේ කිරි වෙන්න සැලසුවේ කවුද? ඒකට මොන හරි ඉන්ජෙක්ෂන් එකක් මේ ලෝකේ හදලා තිබෙනවද? ඒකට මොන හරි බෙහෙතක් තිබෙනවද සෙනෙහවන්ත? නෑ. අවශ්‍යතාවය දෙවියන් වහන්සේ දන්නවා. ඔබ විශ්වාස කරන්න. ඔබ ඉපදිච්ච දවසේ ඉඳලා අන්තිම හුස්ම මේ පොළවේ ගත කරන අන්තිම දක්වා දෙවියන් වහන්සේ සියල්ල සූදානම් කරලා ඉවරයි. ඔබ අමුතුවෙන් වැඩියෙන් ඔබ ඉල්ලුවා කියලා වැඩියෙන් දේවල් ලැබෙන්න යන්නෙත් නැහැ. බඩුවෙන් ඉල්ලුවා කියලා අඩුවෙන් දේවල් ලැබෙන්න යන්නෙත් නැහැ. ඔබ විශ්වාස කරොත්. හalleluya. ඒතකොට තමයි ඔබගේ හරි ආශාව ඔබ තුලින් එන්න යන්නේ සෙනෙහවන්ත. ආකාශයේ පක්ෂීන් උදේ පාන්දර නැගිටින කෑ ගහන්නේ මටද කෑම ඕනේ කියලා. හalleluya. මුදේ මාස්සෝ කෑ ගහන්නේ නැහැ. වනේ ඉන්න සතු කෑ ගහන්නේ නැහැ කෑම ඕනා කියලා. නමුත් සෙනෙහවන්තය පරිසරයේ කොයි ආකාර වුණත් ඔවුන්ට කෑම දෙනවා. හalleluya. කියන්නේ යේසුස් වහන්සේ යහපත්. අපේ පැත්තේ සෙනෙහවන්තය මම දකින්න හරි අඩුයි. මම දැන් සීදුවේ වලවත ප්‍රදේශයේ ඉන්නේ. පැත්තේ දකින්න හරි අඩුයි. පළතුරු ගස් සීනවා හැම මම දකින්න හරි අඩුයි. සෙනෙහවන්තය අපේ දැන් සමහර ලංකාව දිහා බලද්දී අපි පොඩි කාලේ තිබ්බ ලංකාව නෙමෙයි අපිට මේ වෙන රටක කියලා තමයි හිතෙන්නේ. සෙනෙහවන්ත දැන් මේ හරි අඩුයි. නමුත් ඔබ දන්නවද?
කුරුල්ලෝ ටික එහෙමම ඉන්නවා. හොඳ ලස්සනටත් ඉන්නවා. කොහෙන්ද මේ කුරුල්ලෝ ටික කන්නේ කියලා දන්නේ නැහැ. විවිධාකාර කුරුල්ලෝ ඒ හරිය ඉන්නවා. සෙනෙහවන්තේ හොඳ ලස්සනටත් ඉන්නවා. ඒ කට්ටිය අවුරුදු ගානක ඉඳලාත් ඉන්නවා. කොහෙන්ද කෑවේ මොනවද කෑවේ? මම කවුරුත් කණ්ඩ දෙන්නෙත් නැහැ. කියන්නේ යේසුස් වහන්සේ යහපත් කියලා. හලෙලූයා. උන්වහන්සේ සපේනවා. කියන්නේ දෙවියන් වහන්සේ සපේනවා කියලා කියන්නේ. හලෙලූයා. ඉන්න දෙවියන් වහන්සේ ඔබට සපයන්නේ කොහොමද? ඉඩ අරින්න ඕනේ සෙනෙහවත්. කොහොමද උන්වහන්සේක ලබා ගන්න? කියනවා ඉල්ලන්නේ නැති නිසා ලැබෙන්නේ නැත්තේ. කොහොමද ඉල්ලන්නේ? මොනවද ඉල්ලන්නේ මම? සෙනෙහවන්තේ. ඔබ දන්න එක කාන්තාවක් හිටියා. ඇගේ නම හන්නා. ඇට දරුවන් සිටියේ නැහැ. ඇගේ ජීවිතේ ලොකු වේදනාවකින් සිටියේ. ඇගේ ස්වාම පුරුෂයාට තව භාර්යාවක් හිටියා පෙනිනා කියලා. ඔබ දන්නා ඊශ්‍රායලේ කාලේ සෙනෙහවන්තය. ගොඩක් සමහර පැති වැටීමෙන් පවතින කාලයක් තමයි මේ හන්නා හිටපු කාලය. පූජ්‍යකයෝ පාපේ සිටියා කියලා බයිබලයේ සඳහන් කරනවා. එලි පූජ්‍යකගේ දරුවෝ පූජ්‍යකයෝ එයත් පාපේ සිටියා කියලා. එවැනි කාලයක සෙනෙහවන්ත තමයි මේ හන්නා කියන චරිතය මතුවෙන්නේ. සාමුවෙල් කියන චරිතය මතුවෙන්නේ. ඒතකොට එවැනි කාලයක හන්නාගේ ස්වාම පුරුෂයා තව භාර්යාවක් හිටියා. ඒ තිබුණ කාලේ. දැන් මෙහෙම තිබුණාම ඔබ හිතන්නවා බයිබලයේ ලියලා තිබ්බම මේ බයිබලයේ අනුමත කරලා තියෙනවා කියලා. දැන් සමහර යාච්චාවලට ඔබට පිළිතුරු හම්බෙන්න පුළුවන්. නමුත් ඔබ හෘද සාක්ෂියෙන් දන්නවා ඔබ ඉන්නේ දෙවියන් වහන්සේ කැමැත්ත තුල නෙමෙයි. ඔබ හිතන්න පුළුවන් දෙවියන් වහන්සේ ඔබ අනුමත කරලා තියෙනවා කියලා. අනුමත කරලා නැහැ. හැම දෙයක්ම සෙනෙහවන්තේ අන්තිම මොහොතේදී තමා දැනගන්න යන්නේ. අපි දේ වචනේ තුල ගමන් කරොත් තමා මේ දෙවි සදාකාලික ජීවනය කියන දේ අපි අත්දකින්න යන්නේ. හලෙලූයා. නැතුව පේන යාචාවට පිළිතුරු වලින්වත් සෙනෙහවන්තය පේන ලක්ෂණ වලින්වත් නෙමේ දෙවියන් වහන්සේගේ වචනය තුලින් ගමන් කරොත් පමණයි සදාකාලික ජීවනය. මම එක්තරා අවස්ථාවක බයිබලයේ කියව දැක්කා දාවිද් කියන පුද්ගලයා 99න් බේරෙනවා. අවසාන කාලේ ඔහු වැටෙනවා අසනීප වෙලා. ඒක තමයි ඔහු පසුතැවිල්ලට හැරෙන කාලේ. ඔහුගේ ජීවිතේ දෙවියන් වහන්සේ සිටියා යුද්ධ ජය දුන්නා. නමුත් සෙනෙහවන්තය. ඔහු තව පොඩ්ඩෙන් යන්න හිටියේ කොහෙද? හෙදිසියට. නමුත් ඔහු අසනීප කාලේදී ලොකු පසුතැවිල්ලකට හැරුණා. දෙවියන් වහන්සේ ඔහු ගැලෙව්වා. යෝනා කියන අනාගත වතුරුවරයා දෙවියන් වහන්සේ අකීකරුලා ඇද්දී ඔහු මුහුදේ මස්සේ ගිලලා මැරෙනවා. ඔය ඉන්නේ හෙදිසියේ. ඊට පස්සේ ඔහුගේ අකීකරුකම නිසා ඔහු දන්නවා කොහෙටද ගියේ කියලා හෙදිසියට. යෝනා පොතේ කියනවා. නමුත් ඔහු එතන පසුතැවිල්ලේදී දෙවියන් වහන්සේ මස්සෙන් එළියට ඔහුව ගෙනාවා. හලෙලූයා. කියන්නේ යේසුස් වහන්සේ යහපත්. සෙනෙහවන්තේ ඔබ දන්නවද අපේ ජීවිතේ ස්වාමින් වහන්සේ සමහර දේවල් මිනිස්සු දන්න පුළුවන් එහෙම තිබුණාම ඒව අනුමතයි කියලා නෑ. දෙවියන් වහන්සේ ඒවත් ඒ ගනුදෙනු කරනවා. ඔබ දන්නවා සෙනෙහවන්තේ මේ හන්නා දරුවෙක් නෑ වේදනාවෙන් සිටියේ. ඇට දරුවෙක් ඕනේ. ඇගේ ස්වාම පුරුෂයාගේ ආදරෙත් අඩු වෙලා වේදනාවෙන් ඉන්නේ. ඒ දවසක් තීරණයක් ගත්තා ශිලෝන් දේව මන්දිරයට ගිහලා යාච්ඡා කරන්න. මේ හන්නගේ යාච්ඡාව පොඩක් ඔබ බලන්න සෙනෙහවන්ත. මේ හන්නගේ යාච්ඡාවදී හන්න කියනවා පළවෙනි පරිච්ඡේදය 10 වෙනි පදේ. ඇගේ ආත්මය ශෝකයෙන් පීඩිත වුණේ. ඈ ස්වාමීන් වහන්සේ යාච්ඡා කරමින් අඬ අඬ සිටියාය. ඈ බාරයක් වෙමි. සෙනෙහවන්ත මේ බාර කියලා කියන්නේ වැඩි දින වටහා ගන්න එපා. මම ඉස්සර පාසල් යන කාර්යයේ මේ බාර ගැන තිබුණ අවබෝධය වෙනස්. ඒ කියන්නේ සුදු රෙදි කැලලක කාසියක් වැදලා අපි අපේ කතෝලික දේවස්ථානයේ බැඳලා එනවා. ඒක කියන්නේ මේක අරින්න දවසක් එනවා ස්වාමී. මේක මේ ගැට ගහලා තියෙන එක ලිහින දවසක් එනවා. කියන්නේ මේ කාසියෙන් අපි පොරොන්දු වෙනවා. අපිට මේ දේ කරලා දුන්නාම අපි සූදානම් ඔබට ඒකට පොරොන්දු වෙච්ච දේ දෙන්න කියලා අපි එතනට බාරයක් වෙනවා. අපි කියන්නේ ඔබේ කැමැත්ත වේවා කියලා. දැන් මේ හන්න බාරයක් වුණා කියලා කියන්නේ හන්න ගිවිසුමකට ආවා කියන එක. කවනන්ට දෙවියන් වහන්සේත් එක්ක. මොකද දන්නව සෙනෙහවන්තය. ස්වාමීන් වහන්සේ ඔබගේ මෙහෙකාරී දුක සැබවින් බලා සිහි කර ඔබගේ මෙහෙකාරී මතක නැතිකොට මේ මෙහෙකාරට පිරිමි දරුවෙක් දෙනසේක් නම් ඔබගේ ජීවිතයේ සෑමදාටම ස්වාමීන් වහන්සේ දෙන්නේ. දැන් මේකෙන් කියන්නේ සෙනෙහවන්තය ඔබට පුළුවන් ඉල්ලන්න පිරිමි දරුවෙක් කියලා. ඕන පිරිමි දරුවෙක් ඔබට දරුවෙක් ආසන ඔබට ඉල්ලන්න පුළුවන් පිරිමි දරුවෙක් කියන එක නෙමෙයි. ඔබට ගෑනු දරුවෙක් කියන එක නෙමෙයි. හලෙලූයා. ඊශ්‍රායලේ ඉස්සල්ලාම බලාපොරොත්තු වෙන්නේ පිරිමි දරුවෙක්. ඒ දන්නවද? ඒකට හේතුවක් තිබුණා. සෙනෙහවන්තය.
දැන් ඔබ දන්නවද ඊශ්‍රායල් අයගේ පළවෙනි යාච්ඡාව කියලා තිබුණ මම දන්නේ වර්තමානයේ කාලේ මම ගෑනු දරුවෙක් නොවුන නිසා ස්තුතියි කියලා. ඒකට හේතුවක් තියෙනවා සෙනෙහවන්තය. පසු කාලේ ඒවා වෙනස් වුණාට දැන් මිනිස්සුන්ගේ උගත් මොනවාද දැනුම තුල ඒවා වෙනස් වෙලා තියෙන්නේ. නමුත් ඒ කාලේ සෙනෙහවන්තය ඊශ්‍රායලයේ දැන් ඉපදින පිරිමි කුළුදුලාට තමයි සියලුම දේපොළොනේ භාගයක්ම යන්නේ. ඒකයි. ඒ වගේම කුළුදුලා කිව්වහම දැන් බලාපොරොත්තු වෙන ඔබ දන්නවද? පිරිමි දරුවෙක් කොහම දෙවියන් වහන්සේ පොරොන්දුවක් වුණා ඒවට ස්ත්‍රීගේ වංශය තාගේ හිසපොට කරනවා කියලා සර්පයාට. ඒ කියන්නේ යක්ෂයාට. ස්ත්‍රී වංශය කියලා කියන්නේ ස්ත්‍රීගේ උපන් බීජය. ඒ තමයි පිරිමි දරුවෙක්. ඒ කියන්නේ ගැලවුම්කරු. මෙයා විශ්වාස කරා තමා තුලින් ගැලවුම්කරු එනවා කියලා. ඒක නිසා නැත්නම් ඔබ දන්නවා බයිබලයට අනුව සෙනෙහවන්තය ස්ත්‍රිය කියන කෙනා වෙන උසස් කෙනෙක්වත් එහෙම නැත්නම් ඕන්ට වඩා පහත කෙනෙකුත් නෙමෙයි. දෙවියන් වහන්සේ මිනිස්සුගේ ඉලෑටෙන් තමයි ස්ත්‍රියව සාදන්නේ. හalleluya. දෙන්නම එක හා සමානයි කියන්නේ. කියන්නේ යේසුස් වහන්සේ හපා. නමුත් දෙවියන් වහන්සේ වචනේ ඉල්ලලා තියෙනවා භාර්යාව ස්වාම පුරුෂයාට ගෞරව කරන්න. එතන තමයි ඔබගේ ජීවිතයේ සැලැස්ම තියෙන්නේ කියලා. කියන්නේ යේසුස් වහන්සේ හපා. සෙනෙහවන්තය ගෞරව කිරීම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ස්වාම පුරුෂයාට කියනවා භාර්යාවට ප්‍රේම කරන්න කියලා. හalleluya. කියන්නේ යේසුස් වහන්සේ හපත් කියලා. සෙනෙහවන්තය ඉතින් දැන් මේ පිරිමි දරුවෙක් කිල්ලුවේ ඇයගේ ජීවිතේ මෙතන තමයි පොයින්ට් එක. දෙවියන් වහන්සේ ඇයට දරුවෙක් දෙන්න. සෙනෙහවන්ත මොනවද දන්නවද පිරිමි දරුවෙක් කිල්ලෙන් අදහස් කරන්නේ? එවැනි වාතාවරණය හරිම තිබුණ වාතාවරණය සෙනෙහවන්තය මිනිස්සු දෙවියන් වහන්සේගේ ඈත් වෙලා ගිය වාතාවරණය. ඇයට ඕන වුණා යම් පිබිලීමක් ගේන්න මිනිස්සෙක්ව ඇයගේ කුසේ. හalleluya. දැන් සමහර අවස්ථාවලදී අම්මලා යාචනා කරනවා මගේ දරුවා ડોක්ටර් කෙනෙක් කරන්න ස්වාමී. මගේ දරුවා පොක්ටර් කෙනෙක් කරන්න කියලා යාචනා කරන්න එපා. මේ ලංකාවේ නම් ඒ පොක්ටර්ස් ගැන ගොඩක් හොරු. කියන්නේ යේසුස් වහන්සේ හපා. හalleluya. ඕන නඩුව කතා කරන්න වෙනවා සෙනෙහවන්තය. නැත්තම් බෑනේ මේ වැඩේ කරන්න. හරිද? ඕන නඩුව කතා කරන පැත්තට ජයග්‍රහණ දෙන්න ඕනේ. එයාගේ ඩියුටි එක ඒක. කියන්නේ යේසුස් වහන්සේ හපා. හalleluya. හැම කෙනාම නෙමෙයි සමහර අවස්ථාවලදී සෙනෙහවන්තය ඒත් හොයාගන්න අමාරුයි හරියට වැඩේ කරන්න පුළුවන් කෙනෙක්. මම දන්න ක්‍රිස්තියානි කෙනෙක් ඉන්නවා සෙනෙහවන්තය. එයා කතා කරන්නේ හැම එකම. එයා කතා කරගත්තේ තෝරගත්තේම විතරයි. අද යව ලේසිත් නෑ තැනකට ගෙන්නන්න සෙනෙහවන්තය. ගෙන්නන්න ලොකු වටිනාකමක් එයාට දෙන්නත් ඕනේ. එයා කතා කරන්නේ තෝරගත්තේම විතරයි. හැම එකටම කතා කරන්න යන්නේ. දැන් උදාහරණයක් වශයෙන් සමහර අය දික්කසාද වලට කතා කරනවා. මේ පුද්ගලයා දික්කසාද වලට කතා කරන්නේ නැහැ. ඒකට හරියටම පොයින්ට් එක තිබුණොත් විතරක් සාධාරණයි හරි කියලා හිතුවොත් විතරයි යා බාරගන්නේ. කියන්නේ යේසුස් වහන්සේ යහපත් කියලා. හalleluya. හalleluya. සෙනෙහවන්තය. ඔහු අපිට ගොඩක් සම්බන්ධ වෙලා තිබෙනවා. කියන්නේ යේසුස් වහන්සේ ලංකාවේ හරි ප්‍රසිද්ධයි. හalleluya. උදාත් ප්‍රසන්න දෙන ස්වාමීන් වහන්සේලා. හalleluya. දැන් කී දෙනෙක් යාචනා කරනවා සෙනෙහවන්තය දෙවියන් වහන්සේට ඔබගේ දරුවාව ස්වාමීන් වහන්සේ කැමති කෙනෙක් බවට පත් කරන්න. කවදාවත් යාචනා කරන්න ඒවා පාස්ටර් කෙනෙක් කරන්න කියලා. එහෙම කියාචනා කරන්න එපා සෙනෙහවන්තය. හalleluya. යාචනා කරන දෙවියන් වහන්සේගේ මිනිස්සෙක් කරන්න කියලා. පාස්ටර් කෙනෙක් කියන්නේ නිකන් තියෙන තත්වයක් විතරයි. පාස්ටර් කෙනෙක් උනාට වැඩක් නෑ දෙවියන් වහන්සේගේ මිනිස්සෙක් නෙමෙයි නා. පාස්ටර් කියලා ඕන කෙනෙක්ට දාගන්න පුළුවන් සෙනෙහවන්තය නමක්. මම පාස්ටර් කියලා. මම අපොස්තලවරයෙක් කියලා. මම අනාගත වතුරවරයෙක් කියලා. ඕන කෙනෙක්ට නම් දාගන්න පුළුවන්. ඒව වැඩක් නෑ. දෙවියන් වහන්සේ ඕන උන්වහන්සේගේ මිනිස්සෙක්. හalleluya. පාස්ටර් කෙනෙක් උනාට වැඩක් නෑ දෙවියන් වහන්සේගේ මිනිස්සෙක් නෙමෙයි නා. ඒ නිසා කවදාවත් යාචනා කරන්න එපා පාස්ටර් කෙනෙක් කරන්න. කවදාවත් යාචනා කරන්න එපා සෙනෙහවන්තය මේ මොනවාද අනාගත වතුරේ කරන්න ඔය යාචනා කරන්න ඕනේ මගේ දරුවා දෙවියන් වහන්සේගේ දරුවෙක් බවට පත් කරන්න. දෙවියන් වහන්සේගේ මිනිසෙක් කරන්න. හalleluya. හalleluya. කියන්නේ යේසුස් වහන්සේ යහපත්. හalleluya. උදාත් ප්‍රසන්න දෙමු දෙවියන් වහන්සේට.
ස්වාමීන් වහන්සේ මේ අහන්න කියනවා ඔබ වහන්සේ මට පිරිමි දරුවෙක් දෙනවා නම් සෙනෙහවන්තේ මොනවද දන්නවද ඒ කරනවා කියලා කියන්නේ. ජීවිතේ හැමදාටම ස්වාමීන් වහන්සේ දෙන්නේ නෙමෙයි. දැන් ඇයි ඉල්ලන්නේ ඇයට නෙමෙයි. ඇයි ඉල්ලන්නේ ඇයට නෙමෙයි. ඇයි ඉල්ලන්නේ ස්වාමීන් වහන්සේට. දැලි පිහියක් ඔහුගේ හිස පිටට පැමිණෙන්නේ නැහැ. සෙනෙහවන්තේ මේ ඒ කියන්නේ දැලි පිහියක් නම් කරන්නේ නැත්නම් මේ නසරියන් කියන ඊශ්‍රායලේ ඉන්නවා විශේෂ කොටසකට. හරිද? ඒ සැම්සොන් ඒ එක්කෙනෙක්. සැම්සොන්ට ලොකු කොණ්ඩයක් තිබුණා. මේ කොණ්ඩෙන් පෙන්වන්නේ සෙනෙහවන්තේ මනුස්සයා තුළ තිබෙන ශුද්ධකම, කැපවෙච්ච ස්වභාවය. දෙවියන් වහන්සේට තිබෙන කැපවෙච්ච ස්වභාවය තමයි ශුද්ධකම. ඔබ දන්නවද මේකට කිසිම බලපෑමක් ඇති වෙන්න දෙන්නේ නැහැ කියන එක. කොණ්ඩේ වැවෙන දෙයක්. කොණ්ඩේ කපන්නේ නැත්තේ මේ ශුද්ධකම වර්ධනය වෙ යුතු දෙයක් මිසක් අඩු වෙන්න ඕන දෙයක් නෙමෙයි කවදාවත්. හලෙලූයා. ඒකයි කියන්නේ. මම කිසිම අවස්ථාවක මේ දරුවාට ඔබට වෙන කැපවීම අඩු වෙන්න දෙන්නේ නැහැ. කී දෙනෙක් කියනවාද මේ උදෑසන කාලේ? කී දෙනෙක් කියනවාද ස්වාමීන් වහන්සේ ශුද්ධකම තුල වර්ධනය වෙන්න ඕනේ කියලා? යාබෙස් කියන මගේ සීමාව විශාල කරන්න. ඔහු එහෙම යාචනා කරද්දී ඔහු කිව්වේ නෑ උදවියන් වහන්සේ දැනගෙන හිටියා ස්වාමීන් මගේ ඉඩම් වැඩි කරන්න කියලා. මගේ යාන වාහන වැඩි කරන්න කියලා. ඔහු සීමාව විශාල කරන්න කියදී ඔහු අනිවාර්යෙන් යාචනා කරන ස්වාමීන් මගේ ඇදහිල්ලේ සීමාව වැඩි කරන්න. කී දෙනෙක් මේ උදෑසන කියන මගේ ඇදහිල්ලේ සීමාව වැඩි කරන්න ස්වාමීන්. හලෙලූයා. බයිබලයේ තේරුම් ගන්න බෑ සෙනෙහවන්ත දෙවියන් වහන්සේ තේරුම් ගන්න නැති වෙනකම්. සෙනෙහවන්ත ඔබ දන්නවද දැලිපියක් ඔහුගේ හිතට පැමිණෙන්නේ නැහැ කියලා කිව්වා. කන්න ආවා ගිවිසුමකට දෙවියන් වහන්සේට. මම මේ දේවල් කරන ඔබ දුන්නොත් ස්වාමීනි. දෙවියන් වහන්සේ නොදීන්න හේතු නැහැ. මොකද ඇයි ඉල්ලන්නේ ස්වාමීන් වහන්සේ දේශා. හලෙලූයා. කී දෙනෙක් ඉල්ලනවා ස්වාමීන් වහන්සේගේ යමක් කරන්න. මම ස්වාමීන් වහන්සේට යමක් කරන්න ඕනේ කියලා. මට ස්වාමීන් වහන්සේ යමක් දෙන්න. මේ දේ මට කරලා දෙන්න ස්වාමීනි. මම ඒක කරන්න යන්න ඔබගේ රාජ්‍ය උදෙසා කියලා. හලෙලූයා. එක්තරා අවස්ථාවක එක මිනිහෙක් පාස්ටර්ට කතා කරා. මේක කතාවක් මේක ඇත්ත කතාවක් නෙමෙයි. මේක නිකන් හදපු කතාවක් වෙන්නේ නැති. කතා කළා කිව්වා පාස්ටර් මගේ හරකා මැරෙන්න යන්නේ කියලා. පාස්ටර් යාචනා කරන්න කියලා. පාස්ටර් යාචනා කරොත් මේ හරකව ගෙනල්ලා දෙනවා පල්ලියට කියලා කිව්වා. සෙනෙහවන්තය. පාස්ටර් යාචනා කළා. දැන් ඔබ දන්නවද මේ හරකා ජීවත් වුණා. දවසක් මේ මිනිස්සයා පාස්ටර්ට ගෙනල්ලා දුන්නා මේ හරකා පාස්ටර් මම පොරොන්දු වුණා මතකද? හරකා මැරෙන්න යද්දි පාස්ටර්ට මං යාචනා කළා කිව්වා මේ හරකට යාචනා කරන්න කියලා මම කතා කරලා කිව්වා පාස්ටර් මතකද? පාස්ටර් ගෝ මට මතකයි. පාස්ටර් යාචනා කරා මගේ හරකා හොඳ වුණා. මම කිව්වා වගේම මේ පල්ලියට පාස්ටර් මේ හරකයි සල්ලි කියලා දුන්නා. ඊට පස්සේ බලද්දී රුපියල් 200ක් තිබුණා. පාස්ටර් ඇහුවා හරකාව දික්කේ 200ද කියලා. ඔව් පාස්ටර් මම හරකාව වෙළඳපොළට අරන් ගියා. වෙළඳපොලේ හරකාව තියලා හරකට ගැහුවා ගාන රුපියල් 200යි කියලා. මිනිස්සු ගොඩක් ආවා ගන්න. එතකොට මම කිව්වා මේක ආපු අයට හරකාව දෙන්නේ පූසා ගන්න අයට කියලා. පූසා බලපුවම පූසට ගාන ගහලා දෙමු රුපියල් 10000ක් කියලා. සෙනෙහවන්තේ මම ඉතින් හරකාව වික්කා පූසාගේ සල්ලි මම ගත්තා හරකාගේ සල්ලි පල්ලියට දුන්නා. කියන්නේ යේසුස් වහන්සේ අපත් කියලා. සමහර පොරොන්දු මේ වගේ තමයි සෙනෙහවන්තේ. පොරොන්දු වෙනවා පොරොන්දු ලැබුණාට පස්සේ ඊට පස්සේ පොරොන්දු වලට මොනවද වෙන්නේ දන්නේ නැහැ. දෙවියන් වහන්සේත් ඒවා දීලා බලනවා කවුද කියලා බලන්න. දෙවියන් වහන්සේත් දීලා බලනවා කවුද කියලා බලන්න ඉල්ලපුවාම. හලෙලූයා. කියන්නේ යේසුස් වහන්සේ අපත්. අන්න සෙනෙහවන්තේ ඒ වගේ දෙයක් නෙමෙයි කිව්වේ. අන්න ඉල්ලුවා ස්වාමීන් වහන්සේට. මට යමක් කරන්න ඕනි ස්වාමී. මට ඕනේ දරුවෙක් පිණු දරුවෙක් ඔබ වහන්සේ දුන්නොත් මම කවදාවත් දැලිපියක් ලඟ වෙන්නේ. මම කැපවෙච්ච කෙනෙක් වෙනවා. මේ දරුවව මම ඔබ වහන්සේගෙම දරුවෙක් බවට පත් කරනවා. ඒක ඔබ වහන්සේටම ජීවත් වෙන කෙනෙක් බවට පත් කරනවා. හලෙලූයා. සෙනෙහවන්තය. මිනිස්සු හිතනවා ඇඳුම් ගැන. බයිබලයේ කියන ආකාශයේ පක්ෂීන් බලන්න වපුරන්නෙත් නැහැ, කපන්නෙත් නැහැ, අටුව රැස් කරන්නෙත් නැහැ. අපි බලාපොරොත්තු වෙන්නේ අපේ කෑම බීම ගැන, ඇඳුම් ගැන සෙනෙහවන්තය අපි තාම ගැලවීම ලැබලා නැහැ. ඒක තියෙන ඇදහිල්ල තුලයි. ඒක අපි ඉල්ලන දේ තුල නෙමෙයි තියෙන්නේ. අදහන්න ස්වාමීන් වහන්සේ ඔබට දෙනවා කියලා. ස්වාමීන් වහන්සේ මට දෙනවා. හලෙලූයා. කියන්නේ යේසුස් වහන්සේ ආපත්. සෙනෙහවන්තය. ඔබගේ මගේ අවශ්‍යතාවය අනිවාර්යෙන් දෙවියන් වහන්සේ සපයනවා. හලෙලූයා. සෙනෙහවන්ත නිකන්
මේ දෙවියන් වහන්සේ පොරොන්දු වෙලා තිබෙන දේවල් ඉල්ලන්න ඕනේ නෑ. ඒවා උන්වහන්සේ දෙනවා. දරුවෙක් සෙනෙහවන්තය. තාත්තා කෙනෙක්ට කියන්න ඕනේ නෑ මාව පාසල් යවන්න කියලා. අම්මා කෙනෙක්ට කියන්න ඕනේ නෑ මාව පාසල් යවන්න කියලා. පාසල් යද්දි දරුවා කියන්න ඕනේ නෑ මට පොත් ඕනේ කියලා. සෙනෙහවන්ත මට ස්කූල් ෆීස් ඕනේ කියලා දරුවා අම්මට කියන්න ඕනේ නෑ තාත්තට කියන්න ඕනේ නෑ. මම පාසල් යද්දි මට කෑම ඕනේ කියලා කියන්න ඕනේ නෑ. අම්මා තාත්තා මේ ඔක්කොම හොයනවා මේ ඔක්කොම කරනවා. සෙනෙහවන්තේ ඊට වඩා ඔබගේ දෙවියන් වහන්සේ කොච්චර ප්‍රේමණීයද? ඔබගේ හදවතේ ඇතුලේ තිබෙනවා. ඇයි මම මේ ඔබ දේවල් ඔබට කියන්නේ? ඔබගේ හදවතේ මෙච්චර කල් අල්ලගෙන ඉන්න බරෙන් නිදහස් වෙන්න. හලෙලූයා. සෑහලුවෙන් ජීවත් වෙන්න. ඔබ මේ ආච්චා ඔබ මේ දේශනාව තේරුම් ගත්තොත් ඔබට පුළුවන් සෑහලුවෙන් ජීවත් වෙන්න. මොකද ඔබ දෙවියන් වහන්සේ ඔබ උදෙසා මාර්ග හදන්න යනවා, දොර හදන්න යනවා. දෙවියන් වහන්සේට අවශ්‍ය ඔබගේ අවධානය උන්වහන්සේගේ රාජ්‍ය කෙරේ තබන්න විතරයි. උන්වහන්සේ කෙරේ තබන්න විතරයි. හරියට දානියෙල් වගේ. දානියගේ කවුළු ජෙරුසලම දෙසට ඇදලා තිබුණා කියලා කියන ඔහු යාචනා කරද්දී. ඔහුගේ ඔළුවේ තිබ්බේ ජෙරුසලම කෙරේ ඔය හිටියේ බැබිලෝනියා වුණාට. ඒ කියන්නේ ඔහුගේ හදවත බැඳලා තිබේ දෙවියන් වහන්සේත් එක්ක. දේව අභිමුඛයත් එක්ක. හලෙලූයා. හලෙලූයා. මෙතනට මිනිස්සු කෙනකන් දෙවියන් වහන්සේගේ බලය අත්දකින්න යන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ යහපත්. හලෙලූයා. දෙවියන් වහන්සේ යහපත්. සෙනෙහවන්තේ මම කවදාවත් කියලා නැහැ. යාචනා කරලා නැහැ මට බෙන්ස් එකක් ඕනේ කියලා. මම කවදාවත් යාචනා කරලා නැහැ මට තට්ටු ගණන් නිවෙස් ඕනේ කියලා. සෙනෙහවන්තේ මම දන්නවා ස්වාමීන් වහන්සේ මේවා සැලසුම් කරලා තියෙනවා. මම කියලා දිනවා මේවා මට ලැබෙනවා කියලා. මොකද මම දන්නවා දෙවියන් වහන්සේත් ගමන් කරද්දී උන්වහන්සේ ආශිර්වාද කරනවා. මම යාචනා කළා කියනවා මට ස්වාමීන් ආලේප දෙන්න කියලා. මම යාචනා කළා තියෙනවා මම අත දින ලෙඩ සුව කරන්න කියලා. මම අනාගත වාක්‍ය ප්‍රකාශ කරපුවාම ඒක ඉෂ්ට වෙන්න කියලා ඒ ජීවිතවල කියලා විතරක් ඉන්නේ නැහැ. ඒක ඉෂ්ට වෙන්න කියලා ඒක දකින්නකම් මතක් වෙන හැම යාචනාවක් තුළ යාචනා කරනවා. හලෙලූයා. කියන්නේ යේසුස් වහන්සේ යහපත්. හොඳත් ප්‍රසන්න දෙන ස්වාමීන් වහන්සේට. සෙනෙහවන්තය. එක සහෝදරියක් ඇවිල්ලා සාක්ෂි දරුවෝ සභාවේ දරුවගේ අවශ්‍යතාවය ගැන යාචනා කර එක හම්බුණා කියලා. සභාවත් ඔක්කොම අර ඔක්කොන්ටම නිකන් ඔක්කොන්ටම කියන්නේ ගල පෙරළුවා කියද්දිත් ඒකටත් කියනවා සාදු කියලා. ඒ වගේ තමයි සභාවත් ඔක්කොන්ටම කියනවා සාක්ෂිය දෙද්දි හලෙලූයා හලෙලූයා. ස්තුති වේවා. කොහොමද දන්නේත් නැහැ උනේ. ඔබ දන්නවා සෙනෙහවන්තය. මේ අම්මා කිව්ව විදිහට දරුවට හම්බෙලා තියෙන 35000ක මුදලක්. ඔබ දන්නවා මේ දෙවියන් වහන්සේගේ මේ 35000 දෙලා තියෙන්නේ මොනවටද කියලා? මේ ලංකාවට ආව ඇමරිකාවේ ගායකයෙක් ශගී කියලා. මෙයාගේ ඉස්සරහා සීට් එකට. විදුවා දෙවියන් වහන්සේ එහෙම දෙනවා කියලා. කියන්නේ යේසුස් වහන්සේ යහපත්. සෙනෙහවන්තය. එක්තරා කෙනෙක් සාක්ෂි දෙනවා මට ඉතාලියට යන්න දෙවියන් වහන්සේ අවස්ථාව දුන්නා කියලා. සෙනෙහවන්ත හොයලා බලද්දී මෙයා ඉතාලියට කියලා තියෙන්නේ කොහොමද දන්නවද? විවාහ වෙච්ච කෙනෙක් එක්ක විවාහ වෙලා ඉතාලි වීසා තිබෙන කෙනෙක්ගෙන් වීසා එක මෙයාට ඒතකොට විවාහ වුණාම නිකම්ම හම්බෙනවා බාරයව හැටියට. ගියාට පස්සේ දික්කසාද වෙන්න පුළුවන්. දික්කසාද වෙලා නිදහස් වෙන්න පුළුවන්. එතනින් ඉවරයි. සල්ලි දෙනවා මෙයා බාරයව හැටියට විවාහ කරගන්න නිසා. බරද්දි මෙහෙම කරලා තමයි මෙයා ඉතාලියට ගිහලා තියෙන්නේ. හැබැයි මෙයා පල්ලියේ දෙවියන් වහන්සේ මට ඉතාලියට ආශිර්වාද කළා කියලා සාක්ෂි දීලා ගියේ. මෙයා දෙවියන් වහන්සේගෙන් නෙමෙයි සෙනෙහවන්ත. අපේ ජීවිතයේ සෙනෙහවන්තය. ඔබ දන්නවද ඒක නිසා අපි විශ්වාස කරන්න ඕනේ දෙවියන් වහන්සේ අපිට යමක් සැලසුම් කළා තිබෙනවා නම් ඇමරිකාවේ හරි එංගලන්තේ හරි ඕස්ට්‍රේලියාවේ හරි ඉතාලියේ හරි ඊට වඩා ඕන තැනක ඉන්න සැලසුම් කරලා තිබෙනවා නම් කාටවත් ඒව නතර කරන්න බෑ. ඒව නිකම්ම වෙන්න යනවා, ඉබේ වෙන්න යනවා. පොඩි බොරුවක් හරි එතනට ආවොත් දෙවියන් වහන්සේ අකමැති පොඩි දෙයක් හරි එතනට ආවොත් ඒක දෙවියන් වහන්සේගෙන් නෙමෙයි. නතර වෙන්න විතරයි තියෙන්නේ. ඊතර දේ ස්වාමීන් වහන්සේ බලාගන්නේ. හලෙලූයා. මේ පොළොවට මං එද්දි ස්වාමීනි මගේ ජීවිතේ සැලසුම් කරේ වහන්සේ. එන ඔබ වහන්සේ බලාගන්නේ මගේ අන්තිම දක්වාම. හලෙලූයා. කියන්නේ යේසුස් වහන්සේ යහපත්. ඇයි ආචාර කරනව සෙනෙහවන්ත. ඇයි ඉල්ලුවා මට දරුවෙක් දෙන්න. මම ඔබටම දෙනවා. මට එපා ස්වාමීනි. මට ඕනේ ඔබගේ රාජ්‍යය යමක් කරන්න.
ඔබ දන්නවා සෙනෙහවත් දෙවියන් වහන්සේගේ වචනේ කියනවා ඇය ගෙනලා දුන්නා කිව්වා වගේම හන්න ගෙනලා දෙනවා තමගේ දරුවාව. බයිබලයේ කියනවා දෙවියන් වහන්සේ ඇයට පළවෙනි සාමුවෙල් පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදේ දරුවෙන් 5 දෙනෙක් දුන්නා දෙවියන් වහන්සේ. හලෙලූයා. විසිත් එක්වෙනි පදේ ස්වාමීන් වහන්සේ හන්නාට කරුණා කළසේක ඇය ගර්භණීව පුත්‍රයන් 3 දෙනෙකුත් දූවරුන් 2 දෙනෙකුත් වැදුවාය. හලෙලූයා. සෙනෙහවත් ඔබ දන්නවා ඇය ගර්භණී වෙලා පුත්‍රයන් 3 දෙනෙකුත් දූවරුන් 2 දෙනෙකුත් බිහි කළාය. සාමුවෙල් 9 ස්වාමීන් වහන්සේ ඉදිරියට වැඩුණේ දරුවන් 6 දෙනෙක් හිටියාය. මොකද ඇය බලාපොරොත්තු වෙන ස්වාමීන් වහන්සේට යම. ඔබ දන්නවද ඇයගේ ජීවිතේ වැදගත්ම බලවත්ම දරුවා උනේ කවුද කියලා? ස්වාමීන් වහන්සේ වෙනුවෙන් ඉල්ලපු දරුවා. ඔබේ දරුවට ගොඩාක් ආදරේද? හලෙලූයා. ස්වාමීන් වහන්සේ වෙනුවෙන් දරුවා කැප කරන්න. පල්ලියට ගෙනලා දෙන්න එපා පාස්ටර් ස්වාමීන් වහන්සේගේ කැමැත්තක් නැතුව. හලෙලූයා. නමුත් ඔබට පුළුවන් දෙවියන් වහන්සේ ඉස්සරහා ලස්සනට දරුවාව ගෙනියන්න. ඒ මාර්ගවල. ඔබ දන්නවද ඔබේ දරුවා අල්ලන්න බැරි මිනිස්සෙක් කරන්න පුළුවන් ඔබට. බලවත් කෙනෙක් කරන්න පුළුවන්. දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේ දුන්නොත් එහෙම දෙවියන් වහන්සේ ඔබ හදනවා වගේ නෙමෙයි වෙනම දෙයක් කරලා ඔබට දෙන්න යනවා ඒ බලවත් ලෙස. හලෙලූයා. ඔබ දන්නවද එක මිනිහෙක් හිටියා ඔහුගේ නම සලමෝන්. ඔබ දන්නවා මේ ලෝකේ සලමෝන් ගැන ආවා ඔබ දන්නවා මේ එක වචනයක් තියෙනවා ඉංග්‍රීසි වචනයක් ඉංග්‍රීසි වැකියා as wise as Solomon කියලා. as wise as Solomon. ප්‍රඥාවන සොලොමන්. ප්‍රඥාවට සමාන කරන සොලොමන්. යේසුස් වහන්සේ කිව්වා සලමෝන්ට වඩා ප්‍රඥාවන්තයෙක් ඉන්නවා කියලා. උතුම් කෙනෙක්. ඒ කියන්නේ සලමෝන් එච්චර ප්‍රඥාව තියෙන මිනිස්සෙක්. සෙනෙහවන්තේ. ඔබ දන්නවා සලමෝන්ට එච්චර ප්‍රඥාව දෙවියන් වහන්සේයි දුන්නේ කියලා. ඔබ උදෑසන තේරුම් ගන්න ඇයි දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන්න යන්නේ කියලා. හලෙලූයා. ඇයි ඔබට දෙවියන් වහන්සේ මෙච්චර දෙන්න යන්නේ කියලා. සෙනෙහවන්තේ. ඔබ තේරුම් ගන්න. දවසක් මේ සලමෝන්ට අවස්ථාවක් හම්බුණා ඕන දෙයක් ලබා ගන්න දෙවියන් වහන්සේගෙන්. දෙවියන් වහන්සේ පොරොන්දුවක් වුණාට පස්සේ ඒක දෙන්න බැඳිලා ඉන්නවා. දෙනාසේ අහන ඕන දෙයක් ඉල්ලන්න දෙනවා. ඒ කියන්නේ වැරදි දෙයක් කිව්වොත් දෙන්න වෙනවා දැන් ඉතින්. හලෙලූයා. හැබැයි දෙවියන් වහන්සේ දන්නවා සලමෝන් ඉල්ලන්නේ නැහැ. කියන්නේ යේසුස් වහන්සේ ආපහු. සෙනෙහා දෙවියන් වහන්සේ කියනවා සලමෝන් ඔබ ඉල්ලන්න ඕන දෙයක් මම දෙනවා. බැරි කෙනෙක්ද? දෙවියන් වහන්සේ දෙන්න බැරිද කෙනෙක්ද? හලෙලූයා. කියන්නේ යේසුස් වහන්සේ ආපහු. හීනකින් දෙවියන් වහන්සේ ආනෝ සලමෝන් ඔබ ඉල්ලන්න ඕන දෙයක් මම ඔබට දෙනවා. පළවෙනි රාජ්‍යවල 3 වෙනි පරිච්ඡේදය. ගිබියනේදී ස්වාමීන් වහන්සේ රාත්‍රියකින් ස්වප්නයකින් සලමෝන්ට පෙනුනසේක. තවද දෙවියන් වහන්සේ කතා කරලා මාව විසින් ඔබට දිය යුතු දේ ඉල්ලන්නේ නැහැ කීසේක. What a great opportunity. Hallelujah. පුදුම අවස්ථාවක් නේද සෙනෙහවත්. ඕන දෙයක් දෙන්න පුළුවන් දැන් වහන්සේ අහනවා මොනවද ඕනේ ඔබට කියලා. දැන් කියන්න සලමෝන් කියලා. සෙනෙහවන්තය. මේක ඉතා අනර්ග අවස්ථාවක් හමුන සලමෝන්ට. මොකද සලමෝන් ගිහලා හරක් 10 පූජා කරා. දෙවියන් වහන්සේ ඉදිරියේ කරන කැපවීම වලට දෙවියන් වහන්සේ ඔබට විපාක දෙනවා. බය වෙන්න එපා සෙනෙහවන්තය. ස්වාමීන් වහන්සේ උදෙසා කැපවීම කරන්න දෙවියන් වහන්සේ ඔබට විපාක දෙන්න යනවා. හalleluya. කිසි විනාශයක් ඔබට ලඟ වෙන්නේ නැහැ. කරන දැන් මම මේවා ඇඳුම් හොදන්න නැතුව හිටියොත් මේවා සවුත් වෙනවා. මේවා හොදන්න ඕනේ. ඔබට වෛද්‍යවරයෙක් කියලා දෙනවා නම් මාස් දාන්න සැනිටයිසර් කරන්න කියලා ඒවා කරන්න ඕනේ. අපි ගෙදර ගිහිලා අපේ ඇඟ පිරිසිදු කරගත්තේ නැතුනොත් අපි ලෙඩ වෙනවා. ඒවා සාමාන්‍ය දේවල්. ඒවා ඇදහිල්ලේ දේවල් හැටියට සලකන්න එපා. අපිට ඇදහිල්ල දිනනවා කියලා අපි කන්නේ නැතුව ඉන්නවද? හalleluya. අපිට ඇදහිල්ල දිනනවා කියලා අපි කෝච්චියක් ඇද්දි පයින්නවද මේ කෝච්චිය ඉස්සරහ මට මුකුත් වෙන්නේ නැහැ. කෝච්චිය මගේ ඇඟේ හැප්පෙනවා. අර නිකන් කාටුන් වල සුපර්මෑන්ලා වගේ. පොඩි ළමයි වෙන්න හොඳ නැහැ. මං ඉස්සර පොඩි කාලේ හරි ආසයි කාටුන් බලන්න. කාටුන් බලලා සෙනෙහවත් ඊට පස්සේ අම්මලාත් එක්ක කොහේ හරි යද්දි කෝච්චියක් යනකොට මට හිතෙනවා දුවගෙන කියලා කෝච්චිය තල්ලු කරන්න. ඒ වගේ අදහස් තියෙන පොඩි අයට පොඩි ළමයි වෙන්නේ හොඳ නැහැ.
කිව්වනම් හරියට මේවා කරන්න ඕනේ. හරියටම කරන්නේ නැත්නම් මම තේරුම් ගන්න තියෙන්නේ මෙයා ඇසුරුනාට ලොකුවට හිටියට හරි මහතර හිටියට මෙයා තාම පොඩි නෑ. තාම පොඩි අර කාටුන් කාලේ තමයි ජීවත් වෙන්නේ. ඒකයි හරියට මාස්ක් එකවත් දාගන්න නැත්තේ කියලා මම එහෙම තමයි හිතන්නේ. මම හිතන්නේ මේ ඇදහිලා තියෙන කෙනෙක් කියලා. මොකද ඇදහිලා ගැන මට වඩා දැනගන්න බෑනේ ඇදහිලුවන්ති. හාලෙලූයා. මෙච්චර යුද්ධ කරන දාවිත්, මෙච්චර දෙවියන් වහන්සේනේ දාවිත් කඩුව අරන් තමයි යුද්ධෙට ගියේ. කඩුව ගෙදර දීලා ගියේ නෑ. මට දෙවියන් වහන්සේ ඉන්නවා නම් මොකටද කඩුව කිව්වේ නෑ. මට දෙවියන් වහන්සේ ඉන්නවා, දේවදූතයෝ ඉන්නවා, මොකටද සේනාවක් කිව්වේ නෑ. හමුදාවක් තරම් තමයි යුද්ධෙට ගියේ. හාලෙලූයා. මෝඩෙක් උනේ නෑ. එනිසා මෝඩ වෙන්නේ හොඳ නෑ. හැබැයි ඔබ තේරුම් ගන්න. ඔබ මේවා කරලා තියෙනවා නම් බය වෙන්න එපා. ඔබට ලං වෙන්න බෑ එහෙම. ඔබ දෙවියන් වහන්සේගේ කැප වෙච්ච කෙනෙක් නා. හාලෙලූයා. ස්වාමීන් වහන්සේ ඔබ බලා ගන්නවා. කියන්නේ ස්වාමීන් වහන්සේ ආරක්ෂා කරන්නේ නැත්නම් අපිට ආරක්ෂා වෙන්නත් බෑ. සෙනෙහවන්තය. කියන්නේ යේසුස් වහන්සේ යහපත්. හාලෙලූයා. දැන් ඔබ දන්නවා සෙනෙහවන්තය. මේ සලමෝන් ඔහු කියනවා එදා රාත්‍රියේ ඔහුගෙන් අහද්දි දෙවියන් වහන්සේ මොනවද ඕනේ කියලා. මේකෙන් පෙන්වන්නේ ඔහු තුළ තිබුණා ඒ ආත්මික තත්වය. සෙනෙහවන්තය. ඔහු කියනවා ස්වාමීනි මට ලොකු සෙනගක් ඉන්නවා. මගේ තාත්තා හොඳට මේව බලාගත්තා. මේව පාලනය කරා. ඒ නිසා ස්වාමීනි මට ඕනේ හොඳ නුවණැති සිතක්. මේව බලන්න. ඔහු ඉල්ලුවේ නෑ සෙනෙහවන්ත වෙන මොකුත්. ඔහු ඉල්ලන්නේ දෙවියන් වහන්සේ ඔහුට දුන්නා සෙනගෝ බලා ගන්න ප්‍රඥාවන්ත සිතක්. හාලෙලූයා. වින්ඩ්‍රි ඔෆ්රා කියලා ඉන්නවා ලෝකේ හරි කෝටිපතිනියක්. කාලයක් ලයිට් බිල ගෙවා ගන්න බැරුව දරුවන්ට කන්න දෙන්න බැරුව හිටියව කාන්තාවක් වින්ඩ්‍රි ඔෆ්රා කියලා. ඇය කියනවා ඇය අද ට්‍රිලියන කෙනෙක් ඇමරිකාවේ. ඇය කියන එකට එකම හේතුව මම ආත්මිකයි. ආත්මිකයි කියලා කියන්නේ ඇය දෙවියන් වහන්සේත් එක්ක ලොකු සම්බන්ධකමක් තියෙනවා කියන එක නෙමෙයි. ඇය කියනවා මම හොයන්නේ සමාජයට හොඳ දෙයක් කරන්න. ඒක තමයි මගේ රහස. හාලෙලූයා. කියන්නේ යේසුස් වහන්සේ යහපත්. සෙනෙහවන්ත. දෙවියන් වහන්සේ ක්‍රමේ නෙමෙයි මේ ලෝකෙ දෙවෙන වංචා ක්‍රමය. දෙවියන් වහන්සේ ක්‍රමය අඳුර ගන්න ඔබට දෙවියන් වහන්සේ පුදුම දේවල් කරන්නට යනවා. හාලෙලූයා. හාලෙලූයා. සෙනෙහවන්ත. ඔබ දන්නවද දෙවියන් වහන්සේගේ මේ සලමෝන් මොනවද ඉල්ලන්නේ කියලා? බයිබලයේ ඔහු කියනවා සෙනෙහවන්තය 8 වෙනි පදයේ ඔබගේ මේ ගරුවා වුණායි ගණන් කරන්නටත් ගණන් කියන්නටත් බැරි තරම් මහා සමූහයක් ඔබ විසින් තෝරාගත්තා ඔබගේ සෙනග මැදදී. ඔබගේ සෙනග විනිශ්චය කර පිස යහපත් හා නපුර දැනගන්න පුළුවන් වෙන ලෙස නුවණැති සිතක් ඔබගේ මේ ගරුවාට දුන මැනව. මක්නිසාද ඔබගේ මේ මහත් සෙනග විනිශ්චය කරන්නට කවරෙකුට පුළුවන් දැයි කීසේක. කී දෙනෙක් සෙනෙහවන්ත ඔහු කියනවා මට දෙන්න ප්‍රඥාවන්ත සිතක් මේ සෙනග බලා ගන්න. ස්වාම පුරුෂයා වෙනස් කරන කියන භාර්යාවන් කී දෙනෙක් යාචනා කරනවද? මාව හොඳ දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන භාර්යාවක් කරන්න කියලා. භාර්යාව වෙනස් කරන්න කියන ස්වාම පුරුෂයා කී දෙනෙක් යාචනා කරනවද? මාව හොඳ ස්වාම පුරුෂයෙක් කරන්න ඔබ වහන්සේ බලාපොරොත්තු වෙන නිසා. පාස්ටර් වෙනස් කරන්න කී දෙනෙක් යාචනා කරනවද? මම හොඳ දේව සේවකෙක් වෙන්න ඕනේ කියලා. මම හොඳ ඇදහිලිවන්තයෙක් වෙන්න ඕනේ කියලා. හාලෙලූයා. කියන්නේ යේසුස් වහන්සේ යහපත්. සෙනෙහවන්ත. අපි යාචනාව වැරදි කරපු. සලමෝන් හරියට දැනගත්ත මොනවද ඉල්ලන්න ඕනේ කියලා. සලමෝන් කිව්වා මට ඕනේ නෑ ස්වාමීනි වෙන දේවල්. මට ඕනේ ප්‍රඥාවන්ත සිතක් මේ දීලා තියෙන දේ බලා ගන්න. සෙනෙහවන්තය. මට මේ ළඟදී තාත්තා කෙනෙක් කතා කරද්දී ඒ තාත්තා පුතු තුන් දෙනාව තියාගෙන දුන්න උපදේශයක් යා මාත් එක්ක කතා කරා. ඒ පුතු තුන් දෙනා හරි මාත්‍රේ තාත්තට. මේ තාත්තා කියනවා පුතු තුන් දෙනාට කියලා තියෙන්නේ තියෙන දේවල් වැඩි කරගන්න මහන්සි වෙන්න එපා. තියෙන දේවල් හරියට බලා ගන්න වැඩි වෙයි කියලා. හාලෙලූයා. කියන්නේ යේසුස් වහන්සේ යහපත්. සෙනෙහවන්තය. සලමෝන් දැනගත්ත දුන්න දේ හරියට බලාගත්තොත් කුඩා දෙයට විශ්වාසවන්ත මිනිසයා දෙවියන් වහන්සේ මහත් දෙයට අධිපතියෙක් බවට පත් කරනවා. හාලෙලූයා. සලමෝන් නිසා කෝ ස්වාමීන් මට දෙන්න නුවණ සිතක්. මට දෙන්න ප්‍රඥාව. මට දෙන්න නුවණ සිතක්. සෙනෙහවන්තය. සලමෝන් දැනගත්ත දුන්න දේ හරියට බලාගත්තොත් කුඩා දෙයට විශ්වාසවන්ත මිනිසයා දෙවියන් වහන්සේ මහත් දෙයට අධිපතියෙක් බවට පත් කරනවා. හාලෙලූයා. සලමෝන් නිසා කෝ ස්වාමීන් මට දෙන්න ප්‍රඥාව.
මේ ලෝකේ ජීවත් වෙන්න ඕන සෙනෙහවන්ත ඒ වගේ ආත්මයක් ඔබට. හලෙලූයා. ඔබ දන්නවද දෙවියන් වහන්සේගේ වචනේ කියන්නේ මොනවද කියලා? දෙවියන් වහන්සේ සලමොන්ට කතා කරලා කියනවා 10 වෙනි පදේ. සලමොන් මේ දේ ඉල්ලු නිසා ස්වාමීන් වහන්සේ ඊට ප්‍රසන්න වූසේක. දෙවියන් වහන්සේ සලමොන්ට කතා කරලා කියනවා ඔබ ගැන මම හරි ප්‍රසන්නයි. මොකද ඔබ ඉල්ලගත්තේ ඉල්ලුවේ මේක. ප්‍රඥාව. ඊට පස්සේ කියනවා ඔබ දීර්ඝායුෂ ඉල්ලන්නේවත් ධනෙ ඉල්ලන්නේවත් නුඹේ සතුරන්ගේ ජීවිත ඉල්ලන්නේ නැති නිසා රාජකම පවත්ව ගන්න නම් සතුරන්ව නැති වෙන්න ඕනේ. සෙනෙහවත් සපෝ ජීවිතයක් ගන්න ධනෙ ඕනේ. දීර්ඝායුෂ කවුරුත් ආදරය කරනවා. සුවය. මේ එකක්වත් තෝරගන්නේ නැතුව ජීවිතේ හරි බලවත් දේවල්. ඔබ ඉල්ලුව නිසා විනිශ්චය තේරුම් ගැනීමට නුවණ දෙවනාසිකේ උත්තරේ බලන්න සෙනෙහවන්ත මොකද්ද කියලා. 12 වෙනි පදය. නුඹේ වචන ලෙස කළෙමි නුඹට සමාන කෙනෙක් නුඹට පළමුවෙන් සිටියේවත් නුඹට පසුවේවත් නැගිටින්නේ නැති ලෙස ප්‍රඥාවන්ත නුවණැති සිතක් නුඹට දුනිමි. හලෙලූයා. මම නුඹට දෙනවා මේ වගේ හිතක්. මොකද නුඹ ඉල්ලුවේ නෑ දීර්ඝායුෂ. නුඹ ඉල්ලුවේ නෑ මගෙන් ධනය. නුඹ ඉල්ලුවේ නෑ හැමදාටම මේ සිංහාසනේ මට තියෙන්න ඕනේ කියලා. නුඹ මගෙන් ඉල්ලුවේ මෙච්චරයි මගේ සෙනග බලා ගන්න. නුවණැති සිතක්. ඊළඟ 13 වෙනි පදේ. අරත් නුඹේ දවස්වල රජුරුන් අතර සමාන කෙනෙක් නොවන ලෙස ධනයද ගෞරවයද නුඹ නොඉල්ලූ දේත්. ඔබ ඉල්ලපු නැති දේවල් ලබන්න යන ඔබ. ඔබ කියන්නේ මේ ලබන්නා වර්ෂයේ මං ඉල්ලපු නැති දේවල් ලබන්න යනවා. හලෙලූයා. සෙනෙහවන්ත ස්වාමීන් වහන්සේට ඔබට ආශිර්වාද කරන්න ඉඩ අරින්න. ස්වාමීන් වහන්සේ ඔබට සපයන්න ඉඩ අරින්න. ස්වාමීන් වහන්සේ ඔබ ඇතුලේ තිබෙන කඳුළු පිසලා දාන්න ඉඩ අරින්න. ස්වාමීන් වහන්සේ ඔබගේ බලාපොරොත්තු ඒ ආකාරයට ඉෂ්ට කරන්න ඉඩ අරින්න. ඔබ ඉල්ලන්නේ ස්වාමීන් වහන්සේ දේශා. හලෙලූයා. හලෙලූයා. ඔබ වෙනුවෙන් ඉඩහරෝ ඉන්න. ඒ වෙනුවෙන් කැපකිරීම කරන්න. සෙනෙහවන්තේ දෙවියන් වහන්සේ ඔබ ඉල්ලපු නැති දේවල් දීලා ඔබට ආශිර්වාද කරන්න යනවා. සලමෝන් ඉතා බලවත් මිනිසෙක් බවට පත් කරා. හන්නට උන්වහන්සේ දරුවන් 6ක් දීලා ආශිර්වාද කළා. මේ දෙවියන් වහන්සේ සදාකාලට මේක ආකාරයි. කාලේ වෙනස් වුණාට දෙවියන් වහන්සේ වෙනස් වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ වල්ල ගන්නේ විදිහට ඔබ බලන්න ස්වාමීන් වහන්සේ බලවත් දේ ඔබට කරන්න යනවා.